හරි අපි දෙවෙනි ගාන හදමු. මේ දෙවෙනි ගාන බලන්න කුරේ සමාගම ලීබරු නිපදවීම සම්බන්ධව ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තු පහත පරිදි ඉදිරිපත් කරන්න. හරි. අපෙන් ඊළඟව සේවාංශයේ පිළිවෙය නිෂ්පාදන අංශ අතර එකට එක අනුපාතයට බෙදනවලු සමාගමට පුටු 1000ක් නිපදවීම සඳහා ඇණුමක් ලැබී ඇත. ඒ සඳහා අදාළ පිළිවෙය ඇස්තමේන්තු පහත පරිදි වේ. එක් පුටුවක් සඳහා ඍජු ද්‍රව්‍ය ශ්‍රමය ඍජු වෙන පුටුවක් නිෂ්පාදනය සඳහා ඒ අංශයේ ඍජු ශ්‍රම පැය 8ක්ද බී අංශයේ ඍජු ශ්‍රම පැය 6ක්ද වැය වෙතයි අපේක්ෂා කරනවා. අපෙන් ඊළඟව පොදු කාර්ය පිළිවෙල විභජනය ද්විතීක විභජනය ඒ ඍජු ශ්‍රම පැය පදනම් මත ඒ හා බී අංශවල පොදු කාර්ය පිළිවෙල අන්තර්ගාන අනුපාත එක් පුටුවක් සඳහා නිෂ්පාදන පිළිවෙල. right මුලින්ම අපිට ඕන කරන ටේබල් එක පිළිවෙල ටේබල් එක රෝල් කරගන්න. නැත් පිළිවෙල ටේබල් එක රෝල් කරගන්න හදන්න දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. ඔව් A B S කියලා තුනක් තියෙනවා. රෝල් කරගන්න පොදු කාර්ය පිළිවෙල විවිචන පත්‍රිකාව. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාව පිළිවෙල අයිතව විභජන පදනම එකතුව නිෂ්පාදන අංශ දෙක AB S. හරි. ඊට පස්සේ අපි බලමු මොනවද අපිට දීලා තියෙන ගැළපෙන්නේ. මුල ඉඳන් ඉන්න හරිද? මේ දින වක්‍ර වැටුප් තියෙනවා. අතන මේ වක්‍ර වැටුප් වක්‍ර වෙනත් වක්‍ර ද්‍රව්‍ය කියන මේ තියෙන මේවා ඔක්කොම ටික ওই තියෙන විදිහටම දාන්න පදනම විදිහට ගන්නේ මොනවද? ඍජු කියන පදනම ගන්නවා. හරි. ඒ තියෙන ටික ඒ විදිහටම ගන්න. පදනම වෙන්නේ පිළිවෙල අයිතම වක්‍ර වැටුප් ඒ තියෙන ටික එහෙමම ලියන්න. විභජන පදනම ඍජු කියලා දාන්න.
වක්‍ර වෙනත් වක්‍ර ද්‍රව්‍ය. හරි. විභජන පදනම මොකද්ද? ඍජු. කෙලින්ම දීලා තියෙනවනේ අපිට. ඒ නිසා ඍජු කියලා ගන්න. හරි. කෙලින්ම දීලා තියෙනවා විභජන පදනම මොකද්ද කියලා. හරි. තියෙන ශේෂයක් දාගෙන යන්න. ඒ තියෙන කරන්ට් ටිකම ඒ ටිකම ගන්න. මම දහස් නැතුව ගන්න. කියන්නේ දහස් තියන්නේ නැහැ නේද? හරි. ඔයාලට ඕන දහස් තියලා හදාලා ඔයාලා. එකින් එකට මේ විදිහට දාගන්න 360 120යි. දීලා තියෙන ඒවා ටික ඉස්සර වෙලා ඇඩ් කරගන්න ඔය විදිහට. ඒකල ඉස්සරහට එකතුව ගන්න. හරි. මේ පිළිවෙල එකතු ඉස්සරහට ගන්න එක ගන්න ඕන. මෙහෙම වෙනවද කියලා බලන්න. මේක ලියන්න කිසිම පිළිවෙලක් නැහැ. හරි. Tamanne කැමති විදිහට ලියන්න පුළුවන්. හැබැයි තියෙනකොට හරියට ලියන්න ඕන. පිළිවෙල අයිතම මොකක්ද? පදනම මොකක්ද? සහ වටිනාකම. ඊළඟට බලන්න මොනවද තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා වෙනත් පොදු කාරණා කියලා තියෙනවා. යන්ත්‍ර ක්ෂය, සේවක වේදම් ගෙවම් කළ. හරි. ඒ තියෙන ටිකත් ලියාගන්න. මොනවද මුලින්ම තියෙන යන්ත්‍ර ක්ෂය. යන්ත්‍ර ක්ෂය. යන්ත්‍ර ක්ෂය බෙදන්න පදනම මොකක්ද? යන්ත්‍ර ක්ෂය බෙදන්න පුළුවන් පදනම මොකක්ද? පදනම් ටික මේ යට තියෙනවා. මේ තියෙන පදනම් ටික. යන්ත්‍රවල පිළිවෙන් තමයි ඒක බෙදන්න තියෙන්නේ නේද? යන්ත්‍ර පිළිවෙය තමයි අපිට ගන්න පුළුවන් ලේසියෙන් පදනම. එසා යනවා අපි පදනම යන්ත්‍ර පිළිවෙය. යන්ත්‍ර පිළිවෙය. අපිට එහෙම නැත්නම් වටිනාකම මේ අනුපාතය ලියන්නත් පුළුවන්. යන්ත්‍ර පිළිවෙය කියලා ලියන්න නැතුව අනුපාතය ලියුවත් ඇත්තේ. පහෙන් නේද බෙදන්න පුළුවන්. එතකොට 125 පහෙන් බෙදපුවම කියන්නේ 25යි. 25යි 70 පහෙන් බෙදපුවම 14යි 1යි. 25යි 14යි 1යි. 25යි 25ට 14ට 1 යන්ත්‍ර පිළිවෙල. 25ට 14ට 1. හරිද? මේ දෙකෙන් කැමති එකක් ලියලා දෙකම ලියන්න එපා. හරිද? දෙකම දැන් ලියාගත්තට කමන්නේ. මම කියන්නේ ගාන හදනකොට එක්සෑම් පේපර් එක ගාන හදනකොට ඔය දෙකම ලියලා ඉන්න ඕනේ. දෙකෙන් එකක් ලියන්න.
එකතුව කීයද? ලක්ෂ එකතුව මේ තියෙන්නේ. හරිද? ලක්ෂ 4යි. එකතුව ලක්ෂ 4යි. දැන් බෙදන්න ඕන කීයද? 25යි 14යි 1යි. ඔක්කොම එකතු නම් 40ක් එනවා. 400 බෙදන්න ඕන 40න්. එතකොට කීයද? 10 ගාන නේද? එතකොට 2,50,000යි 1,40,000යි 10,000. කොහොමද දෙන්නේ? 25ට 14ට 1. යන්ත්‍රශය. දැන් මේ යන්ත්‍රශය සේවාංශයේ යන්ත්‍ර තිබිලා දෙන්නේ. හරි. ඒකයි තුනටම දීලා තියෙන්නේ. නැත්තම් කියන්නේ ඉස්සෙල්ලා මම කියවනේ ගබඩාවේ යන්ත්‍ර නැහැ නිසා ඉන්නේ කියලා. දැන් ඒකේ ආවේ කොහොමද කියලා හරි. නේද? සේවාංශවල සමහර ඒවා තියෙන දැන් ඔය නඩත්තු සේවාංශවල එකක් ගත්තොත් එන්නේ. ඒකේ යන්ත්‍ර තියෙන්න පුළුවන් නේ. ඒකේ යන්ත්‍ර තියෙන්න පුළුවන්. ඒ වගේ සේවාංශවල නැත්නම් නෑ. හැබැයි ගබඩාවේ නෑ. ගබඩාවේ සාමාන්‍ය යන්ත්‍ර නෑ. ඊළඟ සේවක වියදම් ලක්ෂ 2යි. සේවක වියදම් වටිනාකම කොච්චරද? ලක්ෂ 2යි. සේවක වියදම් මොකද්ද බෙදෙන අනුපාතය? සේවක වියදම් වලට අපිට ගන්න පුළුවන් අනුපාතය වෙන්නේ සේවක සංඛ්‍යාව. නේද? සේවක සංඛ්‍යාව ගන්න වෙන්නේ. එතකොට මේකේ අන්තිම බිඳුව කැපුව හැකි 3 දෙනාගෙම 6ට 3ට 1 කියන අනුපාතයට බෙදන්න පුළුවන් නේ. සේවක සංඛ්‍යාව 6ට 3ට 1. සේවක සංඛ්‍යාව 6ට 3ට 1. 6ට 3ට 1 ලක්ෂ 2යි. 6යි 3යි 9යි 10යි නේ. 6යි 3යි 1යි 10යි. එතකොට 210 බෙදපුවම 20යි. එතකොට 6 වරක් 2 12යි 120යි 60යි 60යි 20. හරි නේද? ඊට පස්සේ එක බලන්න. ඊට පස්සේ තියෙනවා සේවක සේවක වියදම ගත්තා. ඊට පස්සේ කෙවල් කොලි ලක්ෂ 3යි. කෙවල් කොලි ලක්ෂ 3යි. එකතු දානවා ලක්ෂ 3යි. කෙවල් කොලි වලට මොකද ගන්න? කෙවල් කොලි ගන්න බිම් ප්‍රමාණය වර්ග මීටර. බිම් ප්‍රමාණය බලන්න වර්ග මීටර කීයක් තියෙනවද බිම් ප්‍රමාණය? 500න් ගත්තාම එකට 3ට 6නේ. එකට 6ට 3ට 1 කියනවලු. 6ට 3ට 1. 6ට 3ට 1 කියන අනුපාතය. එතකොට ඔක්කොම 10යි 310 බෙදුවාම 30යිනේ. එතකොට 6 වල 3 180යි 90යි 10,000 නැත් 30,000. 90යි 30,000යි 1,80,000යි.
right දේවල් කොයි ඊට පස්සේ එචරනේ ඔය ටික තමයි දීලා තියෙන්නේ හරි මේ ටික දාගත්තට පස්සේ අපිට පුළුවන් දැන් පොදු කාර්ය පිළිවෙල විවේචනය කරන්න සෝරි විවේචනය කළ ඉවරයි දැන් ඔක්කොම ටික එකතු කරන්න බලයට මේ විදිහට හරි මම අපි ප්‍රාථමික විවේචනය කරලා ඉවරයි මෙතන ලියන්න පුළුවන් වුණාට රැස් වූ පොදු කාර්ය පිළිවෙල කියලා මම ඒකයි නැවත ලියන්නේ දැන් හරි ඊට පස්සේ වහනේ ලියන්න සේවා අංශයේ පොදු කාර්ය පිළිවෙල නැවත විවේචනය හරි නැවත විවේචනය සේවා අංශයේ පොදු කාර්ය පිළිවෙල නැවත විවේචනය දැන් සේවාංශය පොදු කාර්ය පිළිවෙල නැවත විවේචනය මේ දීලා තියෙනවා ගන්න සේවාංශය පිළිවෙල නිෂ්පාදන අංශ අතර එකට එක අනුපාතයට බෙදන්න ඕන. බෙදලා තියෙන අනුපාතය. දැන් එහෙනම් බෙදන්නේ කීයද අනුපාතය? එකට එක. මෙතන ලියනවා දැන් එකට එක කියන්නේ. විස්තර මොකුත් නැහැ. කෙලින්ම එකට එක කියන එක ලියනවා. විභජන පදනමට දානවා එකට එක කියලා. කොහොමද බෙදන්නේ? සේවාංශයේ තියෙන පොදු කාර්ය පිළිවෙල 1,20,000යි. ඒක ඉස්සෙල්ලා ඍණ කරලා ලියනවා. ලියලා මේ දෙකට එතකොට එකට එක කියන්නේ සමානවනේ. එතකොට 122කින් බෙදපුවාම 60 60 නේ. 60 10 10 එනවා. දැන් කරන්න තියෙන්නේ මේ දෙන්න මේ දෙක එකතු කරන්න. 1420 මේ 60 එකතු වෙනවා. එතකොට 1480යි. මෙතන නේ. මෙතන කියනවා මුළු නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. මුළු නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. බලන්න එනවාද කියලා. මුළු නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල 1480. 670ක් කියනවා නිෂ්පාදන අංශ දෙක. හදාගෙන ඉවරද පොදු කාර්ය විවේචන මේ කොටස right ඊට පස්සේ අපි පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය කරන්න ඕනේ සමීකරණය මොකද පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය කරන්න ඕන මේකේ කියනවා ඉතින් ඍජු ශ්‍රම පැය පදනම කරන්නේ හරිද ඍජු ශ්‍රම පැය පදනම මත එහා බීවල පොදු කාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණය කරන්න. එතකොට ඍජු ශ්‍රම පැය පදනම මත කොහොමද අන්තර්ග්‍රහණය කරන්නේ? ඍජු ශ්‍රම පැය පදනම මත කොහොමද අන්තර්ග්‍රහණය කරන්නේ? අනුපාතය ඍජු ශ්‍රම පැය පදනම කාලච්ඡේදයේ ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිළිවෙල බෙදන්න ඕනේ ඇස්තමේන්තුගත මුළු ඍජු ශ්‍රම පැය ගණනින්. හරිද? සමීකරණය වුණා තියන්න මෙතන ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිළිවෙල බෙදලා ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගන්න. හරිද?
හරි A හා B කියන නිෂ්පාදනාංශ දෙක මේ දෙකම එකට ගන්න විදිහ කියන්නේ හරිද මේ A එක මේ B එක හරිද ඔය දෙකම එකට හදව නැත්නම් දෙකම එක අනුපාතයට ගන්නේ හරිද ඒ නිසා එක අනුපාතයට ගන්න එහෙනම් A B කියලා මේ විදිහට කොටස් දෙකකට දාගන්න හරි මේ මේක එකම පැත්තේ හදාගන්න මේ විදිහට මේ B එක හරි එක ළඟ හදාගන්න ඔලක් මේ ඒකයි ඊට පස්සේ කරන්න ඕනේ මොළි පොදුකාරී පිරිවේ මේ තියෙන්නේ මේක තමයි ගන්න 1480 ඒක ලියන්න ඊට උඩින් ඉරට යටින් ලියන්න ඍජු ශ්‍රම පැය ගන්න ඍජු ශ්‍රම පැය කීයක් යනවද මේ තියෙන දේ ඍජු ශ්‍රම පැය යනවා කීයද 3700ක් යනවා හරි ඍජු ශ්‍රම පැය ගන්න 3700 ඊළඟ එක්කනට පොළු පොදුකාරී කීයක් යනවද 670යි එන්න දැම්ම 670 ඉරට යටින් දානවා මෙතන කීයක් යනවද 3350ක් යනවා 3350ක් යනවා ඍජු ශ්‍රම පැය ගන්න. එතකොට ඒකකයකට එනවා කීයද රුපියල් 400යි මේ නිෂ්පාදනයේ පොදු කාර්ය පිළිවෙල අනිත් එකේ ඒකකයකට රුපියල් 200ක් වැය වෙනවා පොදු කාර්ය පිළිවෙල. P නිෂ්පාදන අංශය. right ඒ සහ B වල මේ විදිහට එකට එක තැන දෙපැත්තට ලියලා හදාගන්න කිසි අවුලක් නැහැ හරිද ඉන්න. අවුලක් නැහැ. ඉස්සරහ ලියන්න මේ විදිහට පොදු කාර්ය පිරිවේ අන්තර්ගත අනුපාතය රුපියල් කියලා ලියන්න සමානයි. ඊට පස්සේ A නිෂ්පාදනාංශය B නිෂ්පාදනාංශය කියලා දෙපැත්තට ලියලා මේ විදිහට හදන්න. එතකොට එකම තැනින් අනුපාත දෙකම අපිට එකවර ලියලා ගන්න පුළුවන් නැත්නම් එකක් එක තැනක අනිත් එක තව තැනක නේද? ඊට පස්සේ අපි ඉන්නනවා එතකොට මේ තුනම හරිනේ ඊට පස්සේ ඒකකයක නිෂ්පාදන පිරිවෙය ගන්න. එතකොට නිෂ්පාදන පිරිවෙය හැදෙන්නේ කොහොමද? ඍජු පිරිවෙය සහ වක්‍ර පිරිවෙය කියන දෙකේම එකතු වෙනවා. එහෙනම් ඉස්සර වෙලා කරන්න ඕනේ කියන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවෙය. මුලින්ම අපි ගන්නවා ප්‍රාථමික පිරිවෙය. ඍජු ද්‍රව්‍ය ශ්‍රමය සහ වෙනත් කියලා නෙන්නේ. හරි. එතකොට ප්‍රාථමික පිරිවෙය මේ දීලා තියෙනවා. කොටුවක් සඳහා ප්‍රාථමික පිරිවෙය දීලා තියෙනවා. ඍජු ද්‍රව්‍ය 700යි ඍජු ද්‍රව්‍ය 700යි ඍජු ශ්‍රමය 1000යි දීලා තියෙන ටික එහෙම උදා ගන්න ඍජු වෙනත් 100 ඍජු වෙනත් 100 ඍජු වෙනත් 100 යා මුලින්ම ප්‍රාථමික පිරිවෙය ලියා ගන්න ඕන ප්‍රාථමික පිරිවෙය ලියා ගන්නවා ඒකකයකට යන ප්‍රාථමික පිරිවෙය ඍජු ද්‍රව්‍ය 700යි ශ්‍රමය 1000යි ඍජු වෙනත් 100 ඊට පස්සේ ගන්නවා නිෂ්පාදන පොදුකාරය නිෂ්පාදන පොදුකාරය ගන්නේ කොහොමද මේ තියෙන ඒකකයකට යන ඒ නිෂ්පාදන පොදු දෙපාර්තමේන්තුවේ 400 එතන 200 මේ තියෙන පොදු කාර්ය පිරිවේ අන්තර්ගත අනුපාත දෙක තමයි මෙතන ගන්නෙ ඒ දෙක ගන්නකොට ඉස්සෙල්ලා බලන්න හරිද ඒ දෙක එකපාරම ගන්නෑ මේ තියෙන ඒකකේ මෙතන කියනවා පුටුවක් නිෂ්පාදනය සඳහා හරිද එක පුටුවක් හදන්න ඒ අංශයේ ඍජු ශ්‍රම පැය 8ක් යනවා හරිද ඒ අංශයෙන් යනවා ඍජු ශ්‍රම පැය 8ක් යනවා කියලා කියනවා එතකොට පැයකට කීයද පැයකට රුපියල් 400 මේ තියෙන්නේ පැයක ගාන හරිද ඍජු ශ්‍රම පැයකට කියනවා රුපියල් 400ක් ඒ කියන අංශය ඒ නිසා පැයකට 400යි නම් පැය 8ක් යනවා ඒ කියන භාණ්ඩේ ඒ කියන පුටු හදන්න හරි පුටුවක් හදන්න පැය 8ක් යනවා එතකොට 400 වටක් කියන්නේ කීයද 400 වටක් කියලා කියන්නේ 3200ක් යනවා එක පුටුවකට ඍජු ශ්‍රම පැය හරිද එතකොට ඒ කියන නිෂ්පාදනාංශයේ පොදු කාර්ය පිරිවෙය එක පුටුවකට කීයද රුපියල් 3200යි
හරි මේ 400 නෙවෙයි ඒක 400 එකපාරම ගන්න. හරි මේ 400 කියන්නේ ඍජු ශ්‍රම පැයකට කීයක් ගෙවනවද කියන්නේ. එතකොට බලන්න එක පුටුවක් හදන්න නැත්නම් එක නිෂ්පාදනයකට ඍජු ශ්‍රම පැය කීයක් යනවද කියන්නේ. එතකොට එක නිෂ්පාදනයකට ඍජු ශ්‍රම පැය නැත්නම් එක පුටුවක් හදන්න ඒ කියන අංශයෙන් ඍජු ශ්‍රම පැය 8ක් යනවා. එතකොට පැයකට රුපියල් 400යි අන්තර් ගණන් අනුපාතය. ඒ නිසා ඒ වගේ 8ක් බලන්න ඕන 400 8ක් 3200යි. දැන් ඒ නිෂ්පාදන කරන පොදු කාර්ය පිරිවැය ඒ අංශය 3200යි කියලා ගන්න. ඊට පස්සේ එන්න අනිත් එකට. P අංශය ගත්තාම ඍජු ශ්‍රම පැය එයාට ඍජු ශ්‍රම පැය 6ක් යනවා. එතකොට එයාගේ පැයක ගන්න රුපියල් 200යි. ඒ වගේ 6ක් යනවා. එතකොට කීයද 1200යි. එයාට කීයක් යනවද? රුපියල් 1200ක් යනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒ කියන අංශය. දැන් ඔන්න එකක එක නිෂ්පාදන පිරිවැය ගන්න පුළුවන් මේ ටිකේම එකතු කරලා. එතකොට ඒකක එක නිෂ්පාදන පිරිවැය ගන්න පුළුවන් මේ ටිකේම. අවශ්‍ය නම් මුළු නිෂ්පාදන පිරිවැය ගන්න පුළුවන් මේ කාලච්ඡේදය තුන භාණ්ඩ 1000ක් නිෂ්පාදනය කරලා තියෙන පොටු 1000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේක 1000න් වැඩි කරලා ගත්තා නම් මුළු නිෂ්පාදන පිරිවැය ගන්න පුළුවන්. අපිට මුළු නිෂ්පාදන පිරිවැය ඉල්ලන්නේ කියන්නේ අපිට ඒකක එක නිෂ්පාදන පිරිවැය හදලා දෙන්න එක. ඒකක එක නිෂ්පාදන පිරිවැය ওই විදිහට ගන්න පුළුවන්. එතකොට පොදු කාර්ය පිරිවැය මෙතන අන්තර්ගාන අනුපාතය එන්නේ පැයකට යන පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය. හරි. එතන එකපාරම මෙතන ගන්නෑ පොදු කාර්ය පිරිවැය බලන්න ඕනේ එක භාණ්ඩයක් හදන්න පැය කීයක් වැය කරනවද කියලා. ඒක ඍජු ශ්‍රම පැය වෙන්නත් පුළුවන් යන්ත්‍ර පැය වෙන්නත් පුළුවන්. හරි. එතකොට මේ පේපර්ස් වලටත් මේ විදිහටම තමයි ඉන්නේ. හරිද? මේ පාස් පේපර්ස් ගණන් කීපයක් තියෙන්නේ මේකේ. හරිද? ගණන් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම පාස් පේපර්ස් වල තියෙන ගණන්ම තමයි මේ තියෙන්නේ. හරි. ඒ නිසා පාස් පේපර්ස් ටික බලාගෙන උත්තර හිම ලියන්න එපා. හරි. තනියෙන් ගණන් ටික හදන්න ඕනේ. හරිද? ගණන් 9 10ක් තියෙනවා. ගණන් 10ක් තියෙනවා. අපි ගණන් දෙකක් දැන් හදුවා දෙකක් හදුවානේ. දෙකක් හදුවා. තුන්වෙනි ගණනේ ඉඳන් හදලා තියන්න. අපි ඊළඟ දවසේ ගණන් ටික සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට ලේසි ගණන් ටික හරි වැටිද බලා ගන්න. හරි? ඒ සාමාරු දෙයක් නෑ. කොතන හරි අමාරු තැනක් තිබුණොත් මගෙන් අහන්න. ඒ පේපර් එක ගැන තාම මොකොත් කියන්න බෑ. හරිද? ඒක මේ සතිය අන්තිමට කියන්න. දැන් ලබන සතියේ අන්තිමට කියන්න. කොහොමද මේ මාසේ අන්තිම වෙනකොට දැනගන්න පුළුවන් පේපර් එක කොහෙන්ද දෙන්නේ, කොහොමද දෙන්නේ, කීයට දෙන්නේ, කවද්ද දෙන්නේ, කොහොමද ලියන්නේ. හරිද? ලියන්න තියෙන්නේ 6 වෙනි මාසෙනේ 7 වෙනි මාසේ අන්තිම සතියේ ලියන්න තියෙන්නේ. මේස බය වෙන්න එපා. ගොඩක් කල් තියෙනවා. හරි. ලියන්න තියෙන්නේ 7 වෙනි මාසේ අන්තිම සතිය. හොඳයි. අන්තිම සතිය 3 හෝ 4 කියන ඔය සති දෙකෙන් එක තමයි වැටෙන්නේ. හරිද? මං සමාගම ඉවර කරන්නේ කවද්ද? අන්න ඒක ඉවර කරපු ගමන් සතියක බ්‍රේක් එකක් දීලා ඊට පස්සේ මේක දානවා.
ඊට කලින් පේපර් එක ඔයාලගේ අතට ලැබෙයි. හෙටත් ක්ලාස් තියෙනවා. හෙටත් ක්ලාස් තියෙනවා. ඔයාලට තියෙනවා. right අපි එහෙනම් ඊළඟ දවසේ මේක සාකච්ඡා කරමු ඊටර ටික. හරි. ප්‍රශ්නයක් අවත් අහන්න. හොඳ.